අපි තරංග හැඳින්වීම යටතේ පසුගිය පාඩමේදී මේ තරංග කොටසට අදාළ අලුත් වචන කීපයක්ම ඉගෙන ගත්තා. අපිට තව වචන කීපයක් ඒකේ සාකච්ඡා කරන්න තියෙනවා. අපි අද බලන්නේ ආවර්ත කාලය කියන්නේ මොකක්ද කියලා. අපි අර සරල අනුවාදී චලිතය කොටසේ ආවර්ත කාලය කතා කරා. ඒ කියන්නේ සම්පූර්ණ දෝලනයක් ඇති කරන්න ගතවන කාලය කියලා. ඒතර ඒ අර්ථයෙන්ම තමයි මෙතනක් තියෙන්නේ. දැන් අපි දන්නවා තරංගයක් මේ ආකාරයට ඇඳම එක දෝලනයක් වෙනකොට මෙන්න මේ ටික තමයි මෙතන ඉඳලා මෙන්න මේ දක්වා තමයි සම්පූර්ණ දෝලනයක් කියලා අපි ගන්න. මෙන්න මෙතෙන්ට. තර මෙතන ඉඳලා මෙතෙන්ට ආවම එක දෝලනයක්. ඒකම තමයි නැවත පුනරූපණය වෙලා මේ ආයිමත් එන්නේ මෙතෙන්ට. ඒතර අන්න ඒ වගේ එක දෝලනයක් ඇති කරන්න ගතවන කාලය එක දෝලනයක් ඇති කරන්න ගතවන කාලය අපි කියනවා ආවර්ත කාලය කියලා. දැන් අර සරල අනුවාදී චලිතේ නම් කේන්ද්‍රයෙන් පටන් අරගෙන එක කෙලවරකට ගිහිල්ලා නැවත මධ්‍ය ලක්ෂයට ඇවිල්ලා අනිත් පැත්තට ගිහිල්ලා නැවත මධ්‍ය ලක්ෂයට එන්න ඕන. ඒතර මෙන්න මේ වගේ එකක්. අපි මේ දෝලන චලිතයෙන් ආවර්ත කාලය සෙව්වත් දැන් මෙතන අපි කේන්ද්‍රය කියලා ගන්නවා නම් මේ දුර අපි විස්තාරය කියලා ගන්නවා. ත්‍රාංශුව මෙතෙන්ට ගියා. නැවත මෙතෙන්ට ආරම්භක ලක්ෂයට පැමිණියා කේන්ද්‍රයට. ඊට පස්සේ එහා පැත්ත කෙළවරට ගියා. නැවත මෙතෙන්ට ආවා. ඒත් අපි එතෙන්ට කිව්වා සම්පූර්ණ දෝලනයක් සම්පූර්ණ කරන නිසා ආවර්ත කාලයක් කියලා. ඒතර මේකේ විස්ථාපන කාල වක්‍රයන්තම තමයි අර x සමානයි a sin omega t කියලා අර තරංගයට අදාළ හැඩය අපිට ලැබුණේ. මේකේ සමීකරණය අපිට ආවේ x සමානයි a sin omega t. ඒතර මේකේ ප්‍රස්ථාරයන් තමයි දරුවෝ දන්නවා. මෙන්න මේ හැඩය තමයි එන්නේ. මෙන්න මේ හැඩය තමයි දරුවන්ට ලැබෙන්නේ. ඒතර sin ප්‍රස්ථාරය නැවත නැවත ඇඳත් මේ කොටස මේ නැවත අපි මෙතනින් පටන් අරන් අදින්න ඕන. මේ එක දෝලනයක් තමයි මේ තියෙන්නේ. ඒතර ඒකට කාලය මෙතන බිඳුව නම් මෙන්න මෙතෙන්ට කාලය අපි කියනවා t සමානයි capital T කියලා. ආවර්ත කාලයක්. එක දෝලනයක් සම්පූර්ණ කරන්න ගතවන කාලය. මේ පැත්තට විස්ථාපනය. ඒතර ඒ වගේ තමයි දැන් තරංග පාඩමට ගියාමත් මේක දැන් ශක්තිය සම්ප්‍රේෂණය කරන්නේ මේ වගේ තරංගයකින්. ඒතර එයාගේ එක දෝලනයකට ගතවන කාලය ආවර්ත කාලය කියලා ලියනවා. ඒකේ සංකේතය capital T. ඒතර මෙතනින් පටන් ගත්තා නම් මෙන්න මෙතෙන්ට එන ගතවන කාලය. මෙතනින් පටන් ගත්තා නම් නැවත මෙතෙන්ට ගතවන කාලය. එහෙම නැත්නම් මෙතන ශීර්ෂයේ ඉඳලා මෙතන ශීර්ෂයට කාලය. අපි අර තරංග ආයාමයක් කියලා ගත දුර තියෙන්නේ අන්නේ දුර යන්න ගතවන කාලය තමයි ආවර්ත කාලය. ඒතර බලන්න එක් පූර්ණ තරංග කොටසක් ඇතිවීමට ගතවන කාලය. තරංගය ඇති කිරීම සඳහා කම්පණය වන අංශුවකට එක් පූර්ණ දෝලනයක් ඇති කිරීමට ගතවන කාලය. දෙකම එකයි. දැන් අපි කියවනේ තරංගයක් ඇති කරන්න නම් කවර වස්තුවක් සරල අනුවාදී චලිතය දෙන්න ඕන කියලා. ඒතර එයාගේ දෝලන කාලය හෙව්වත් එකයි. කියන්නේ සම්පූර්ණ දෝලනයකට කාලය හෙව්වත් එකයි. මේ ප්‍රගමණය වෙන තරංගයේ එක් දෝලනයක් සම්පූර්ණ කරන්න ගතවන කාලය සෙව්වත් එකයි. මේ දෙකම ආවර්ත කාලය. කැපිටල් T වලින් තමයි අංකණය කරන්නේ. මේ විතරක් අමාරු නෑ. දැන් අපි අර කලින් ඉගෙන ගනිපු තරංගයේ වේගය v, සංඛ්‍යාතයේ f, තරංග ආයාමය λ. ඒ තුන් දෙනා අතර අපිට තියෙනවා මේ ප්‍රගමන තරංග සඳහා සමීකරණයක් ගන්න. ප්‍රවේගයයි සංඛ්‍යාතයයි තරංග ආයාමයයි සම්බන්ධ කරලා ගන්න සමීකරණය. මේකේ ව්‍යුත්පන්නයක් තමයි මෙතන ලියලා තියෙන්නේ. මේක ඒ තරම්ම අමාරු දෙයක් නෙවෙයි. මේක සාමාන්‍ය පෙළ පන්ති වලත් දරුවෝ මේ ජනප්‍රිය සමීකරණය අරගෙන තියෙනවා. අර v සමානයි f ලැම්ඩා කියන සමීකරණය. ඒතර අපි මේ වගේ තරංග රටාවක් ඇඳම මෙන්න මේ වගේ තරංග රටාවක් අපි ඇඳම
අපි කිව්වා එක් දෝලනයක් සම්පූර්ණ කරන්න ගත වන කාලය තමයි ආවර්ත කාලය කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් මම මෙතන බිඳුව ලිව්වනම් චලිතය පටන් ගන්නකොට මෙතනින් පටන් ගත්ත කියලා ගත්තොත් සම්පූර්ණ දෝලනයක් කියලා කියන්නේ මෙන්න මේ කාලය. මෙන්න මෙතන කැපිටල් T. ආවර්ත කාලයකදී එක දෝලනයක් සම්පූර්ණ කරනවා. ඒතර අතර තියෙනවා සංඛ්‍යාතය කියලා එකක්. සංඛ්‍යාතය කියන්නේ එක තත්පරයකට මේ වගේ දෝලන කීයක් කරනවද කියලා. එක තත්පරයකට මේ වගේ දෝලන කීයක් සිද්ධ කරනවද කියන එක තමයි සංඛ්‍යාතය කියලා කියන්නේ. අපි දැන් මේ වගේ තරංග රටාවක් ආයදෙමු. අපි හිතමු මේ තත්පරයකට මේ වගේ දෝලන 5ක් සිද්ධ කරනවා කියලා. එක තත්පරයකට දෝලන 5ක් සිද්ධ කරනවා. ඒ කියන්නේ සංඛ්‍යාතය 5යි. සංඛ්‍යාතයේ F කියන එක 5යි. ඒක ලියන්නේ හර්ට්ස් වලින්. එක තත්පරයක් ඇතුළත සම්පූර්ණ දෝලන 5ක් ඇති කරනවා. ඒත් අපි ඒක ඇන්දොත් තරංගය මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. දැන් තත්පරයට ඇති කරන්න ඕනේ 5ක්. ඒතර මේ වගේ මම කෙටිව අඳින්නම්. මෙන්න 1යි 2යි 3යි 4යි 5යි. ඔන්න ඔය වගේ එන්නේ. ඒතර එකක් කියලා කියන්නේ මේ මෙතෙන්ට. මෙතනින් පටන් ගත්තේ. මෙතන එක දෝලනයයි. මෙතෙන්ට ආවම 2යි. මෙතන ඉඳලා මෙතෙන්ට ගියාම 3යි. දැන් මෙතෙන්ට දෝලන 3ක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතන ඉඳලා මෙතෙන්ට එකක් තව එකක් යනදම 4යි. මෙන්න මේකයි 5යි. තත්පරයට දෝලන 5ක් කියන්නේ ඔය අර්ථයෙන් එන්නේ. එතකොට මේ එකක දුර බලන්න. මේ එක දෝලනයක දුර තමයි අපි තරංග ආයාමයේ ලැම්ඩා කියලා කිව්වේ. එහෙනම් මේන් එකක් ලැම්ඩා. එතකොට ලැම්ඩා ඒවා 5ක් තියෙනවනේ දැන්. එහෙනම් අපිට මේ දිග ලියන්න පුළුවන් 5යි ලැම්ඩා කියලා. මේ සම්පූර්ණ දිග ලියන්න පුළුවන් 5යි ලැම්ඩා කියලා. ඒතර අපි දන්නවනේ දැන් තත්පරයකදී යන දුරටනේ ප්‍රවේගය කියලා කියන්නේ. ඒතර දැන් මෙතන t සමානයි බිඳුව නම් මෙතන t සමානයි බිඳුව එක තත්පරයේදී දෝලන 5ක් කරනවා. එහෙනම් මෙතෙන්ද t සමානයි 1යි. ඒතර මේ තත්පරයේ ඇතුළත මේ වගේ ලැම්ඩා ඒවා 5ක් තියෙනවා. ඒතර තත්පර එකකදී ගමන් කළ දුර අපිට ලියන්න පුළුවන් තත්පර එකකදී ගමන් කළ දුර. තත්පරයකදී ගමන් කළ දුර තමයි ප්‍රවේගය කියලා ගන්න. එහෙමනම් බලන්න ලැම්ඩා ඒවා කීයක් තියෙනවද? ලැම්ඩා ඒවා 5ක් තියෙනවා. එහෙනම් අපි ලියන්න පුළුවන් 5යි ලැම්ඩා. ඒතර මේ පැත්තේ තියෙන මේ දිග වාක්‍ය තත්පරයකදී ගමන් කළ දුර. එහෙම නැත්නම් එක පැත්තක් ගත්තම තත්පරයේදී ගමන් කරපු විස්ථාපනය. ඒකට ප්‍රවේගය කියලා ලියන්න පුළුවන්. එහෙනම් අපිට එනවා v සමානයි 5යි ලැම්ඩා කියලා. මම 5 කියලා කිව්වේ සංඛ්‍යාතයට. එහෙනම් v සමානයි f ලැම්ඩා. ඔන්න ඔය වගේ සමීකරණයක් අපිට එනවා. ඒතර ප්‍රවේගය සංඛ්‍යාතය සහ තරංග ආයාමයට දක්වන සම්බන්ධය. ඒතර සංඛ්‍යාතය ගොඩක් වැඩි නම් අනිවාර්යයෙන්ම ඒ කියන්නේ එක තත්පරයකදී මෙන්න මේ වගේ කොටස් ලොකු ප්‍රමාණයක් ඇති කරන්න ඕන. ඒතර ඒක වැඩි කරාම හරිය මෙතන දාන මේ සංඛ්‍යාතය මෙතනට ලියලා තරංග ආයාමයෙන් වැඩි කරාම හරිය. ඒතර එනවා තත්පරයේදී ගමන් කළපු දුර. එහෙම නැතුව මේක ව්‍යුත්පන්නයක් කරනවා නම් අපිට මේ වගේ ලියලාත් හදාන්න පුළුවන්. ඔය ලියලා තියෙන මේ වගේ දෙයක් තමයි බලන්න. සංඛ්‍යාතයේ f යනු තත්පරයකදී ඇති කරන දෝලන සංඛ්‍යාව. ඒතර සංඛ්‍යාතයේ f හර්ට්ස් වලින් මනින්නේ තත්පරයකදී ඇති කරන දෝලන සංඛ්‍යාවයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් මේ වගේ. තත්පර එකකදී
තත්පර එකකදී දෝලන සංඛ්‍යාව. දෝලන සංඛ්‍යාව. ඒක සමාන වෙනවා F ට. මේක සමානයි F ට. දැන් මේ වාක්‍ය අනිත් පැත්තට ලියුවොත් මොකක්ද වෙන්නේ? තත්පරයකදී ඇති කරන දෝලන සංඛ්‍යාව F නම් මේකම මට අනිත් පැත්තට ලියන්න පුළුවන්. F දෝලන සංඛ්‍යාවක් ඇති කිරීමට ගතවන කාලය තත්පරයයි කියලා. දෝලන F සංඛ්‍යාවක් ඇති කිරීමට ගතවන කාලය තත්පර 1යි. අපි එහෙම ලියමු. එතකොට ලියන්න පුළුවන් දෝලන F සංඛ්‍යාවකට ගතවන කාලය තත්පරයකදී ඇති කරන දෝලන සංඛ්‍යාව F නම් ඒ වාක්‍යෙම අනිත් පැත්තට ලියන්න පුළුවන් දෝලන F සංඛ්‍යාවකට ගතවන කාලය තත්පර 1යි කියලා. මේක සමානයි 1යි. ඒතර දෝලන F සංඛ්‍යාවකට ඇති වෙන කාලය මෙච්චර නම් මට දෝලන එකකට ලියන්න පුළුවන්. දෝලන එකකට කාලය. දෝලන එකකට කාලය. ඒක සමාන වෙනවා F වලට මෙච්චර නම් එකකට බලන්න පුළුවන් F වලින් බෙදලා. ඒතර එනවා 1යට F. ඒතර දෝලන එකකට කාලය කියන්නේ ආවර්ත කාලයනේ. දෝලන එකකට ගතවන කාලය කියන්නේ ආවර්ත කාලය. එහෙනම් අපිට ලියන්න පුළුවන් ආවර්ත කාලය අපි එකට ලිව්වේ කැපිටල් T අකුරක්නේ. කැපිටල් T සමානයි 1යට F කියලා. ඒතර F කියලා කියන්නේ හර්ට්ස් වලින් මනින්නේ. ඒතර මේක උඩට ගියාම හර්ට්ස් ඍණ 1. ඉතින් මේ අතර සම්බන්ධය දරුවෝ නිතරම ගණන් වලදී යොදාන දැනන් ඉන්න ඕන. ආවර්ත කාලය කියලා කියන්නේ සංඛ්‍යාතයේ පරස්පරය කියලා. T සමානයි 1යට F. නැත්නම් F සමානයි 1යට T. මේක ඕන වෙනවා. මේක තමයි රතන ලියලා තිබුණේ. මේ වර සාමාන්‍ය දරුවන්ට පොඩි පන්ති වල ලියන වාක්‍ය අර පොත් 10ක මිල මෙච්චර නම් පොතක මිල කියලා ලියන්නේ. අන්න ඒ වගේ තමයි මෙතන තියෙන්නේ මේ. දෝලන සංඛ්‍යාව සංඛ්‍යාත F නම් සංඛ්‍යාත F යනු තත්පරයකදී ඇති කරන දෝලන සංඛ්‍යාවයි. ඒතකොට දෝලන F සංඛ්‍යාවට ගතවන කාලය 1යි. දෝලන එකකට බලන්න F වලින් බෙදලා තියෙනවා. ඒතර දෝලන එකකට කාලය කියන්නේ ආවර්ත කාලය. ඒතර ආවර්ත කාලය T සමානයි 1යට F. එක මතක තියාගෙන ඉන්න. ඒතර මෙතන තියෙනවා ගමන් කරන දුර සම්බන්ධ කරලා. ඒතර ආවර්ත කාලයකදී යන දුරනේ ලැම්ඩා කියලා කියන්නේ. එක පූර්ණ දෝලනයක් ඇති කරන ගතවන කාලයනේ අපි ලැම්ඩා කියලා ලිව්වේ. එහෙනම් T කාලයකදී ගමන් කරන දුර ලැම්ඩා. එහෙනම් තත්පරයකදී ගමන් කරන දුර ඒක ලියන්න පුළුවන් ලැම්ඩා බෙදීම T කියලා. ඒතර මෙතන තියෙනනේ තත්පරයකදී ගමන් කරන දුර ඒකට කියන්නේ වේගය. නම් මේ පැත්තට වේගය ලිව්වා. මෙතන තියෙනවා ලැම්ඩා යට T. ලැම්ඩා එහෙම තියලා මෙතන එනවා 1යට T එකක්. 1යට T කියන්නේ එතකොට F. ඒක තමයි මෙහෙම ආවේ. ඕනනම් මේ විදිහට ව්‍යුත්පන්න කරලා ගන්න පුළුවන්. නැත්නම් අර අපි අපේ අර්ථ දැක්වීම තේරුම් අරගෙන එක සැරේම ලියන්න පුළුවන්. එක දෝලනයක් කියන්නේ ලැම්ඩා. ඒතර තත්පරයකට දෝලන F ගාණක් වෙනවා. එහෙනම් එක තත්පරයකදී යන දුර කියන්නේ ලැම්ඩා වගේ F ගාණ. ඒතර අපිට ලියන්න පුළුවන් තත්පරයේදී යන දුරනේ ප්‍රවේගය කියන්නේ v සමාන F ලැම්ඩා. ඒක ජනප්‍රිය සමීකරණයක්. මේක නිතරම මේ පාඩමේ අවසාන කොටස දක්වාම අපිට ඕන වෙන එකක්. හැබැයි මේක යොදාන්නේ ප්‍රගමන තරංග වලට. තරංගයක් ඉදිරියට ගමන් කරන්න ඕන. මෙතන තව වැදගත් දෙයක් කියනවා v සමාන f ලැම්ඩා සමීකරණය සියලුම ප්‍රගමන තරංග සඳහා යෙදිය හැකි. කියන්නේ ගමන් කරන තරංග වලට කිසියම් මාධ්‍යයක් සඳහා තරංග ප්‍රවේගය නියත නිසා. අපි අර කලින් තරංගයක වේගය කියන එක සාකච්ඡා කරපු වෙලාවේ ලිව්වනේ තරංගයේ වේගය රඳා පවතින මාධ්‍ය මත කියලා. දැන් තන්තුවක ගමන් කරන තරංගයක් නම් ඒකේ ඒ වේගය රඳා පවතින්නේ ඒ තන්තුවේ ආතතිය මත. මේ වගේ. දැන් මෙහෙම නූලක් වගේ එකක් අරගෙන අපි මේක ආතතියකට යටත් කරලා තියෙනවා නම්
සාමාන්‍ය මේ පැත්තෙන් ආතතියකට යටත් කරපු බව අඟවන්න අපි මේ කප්පියක් මතින් යන බාරයක් තමයි එල්ලලා තියෙන තන්තුවට. ඒතර මේ බාරයේ බර අපි දන්නවා නම් ඒ බරට සමානයිනේ මේකේ හට ගන්න ආතතිය. අන්නේ ආතතිය මත රඳා පවතිනවා මේකේ ගමන් කරන තරංගයේ වේගය. ඊට පස්සේ මේ නූලේ නැත්තම් තන්තුවේ ඒකීය දිගක ස්කන්ධය මත අපි ඒක තා පාඩම ඉස්සරහට යනකොට සාකච්ඡා කරනවා. මම කියන්නේ ඒක තමයි මේක රඳා පවතින සාධක දෙක. ඒතර වායුගෝලයේ අපි කතා කරන ශබ්දයේ ගමන් කරන වේගය රඳා පවතින මේ ආතතිය වගේ දේවල් නෙමෙයිනේ. එතන රඳා පවතින වායුවේ වර්ගය නැත්තම් වායුව ඒ වෙලාවේ පවතින උෂ්ණත්වය අන්න ඒ වගේ ගුණාංග මත තමයි රඳා පවතින්නේ. ඒවට අනන්‍ය ගුණාංග තියෙනවා. ඒකයි මේ කියන්නේ කිසියම් මාධ්‍යයක් සඳහා තරංග ප්‍රවේගය නියත නිසා. ඒකේ මාධ්‍යයේ ගුණ වෙනස් වුණොත් තමයි වේගය වෙනස් වෙන්නේ. නැතුව මේ f1 ලැම්ඩාවත් මත තරංගයේ වේගය වෙනස් වෙන්නේ නැහැ. මේවා කොයි තරම් කිව්වත් දරුවෝ මේවා හැමතිස්සෙම උත්තර ලියනකොට වරද්දනවා. මොකද යාළගේ හිතේ මේ v සමානයි f ලැම්ඩා කියන සමීකරණය මේක ඊටාම හොඳින් ධාරණය වෙලා තියෙන සමීකරණය. මේක සාමාන්‍ය පෙළ පන්තියෙත් මේ ගැටලු විසඳන්නත් මේක යොදනවා. ඒතර v සමාන f ලැම්ඩා මතක තිබුණාම යාලා හිතනවා මේ වේගය f හා ලැම්ඩා මත රඳා පවතිනවා ඇති කියලා. සමීකරණ දිහා බලලා. නමුත් එහෙම එකක් නැහැ. මෙයා වෙනස් කරන්න ඕන නම් ඒක වෙනස් කරන්න වෙන්නේ මාධ්‍යයේ ಗುಣ වෙනස් කරලා. මේ වේගය වෙනස් කරනවා නම් f හා ලැම්ඩා මත වේගය වෙනස් කරන්න බෑ. අපි සංඛ්‍යාතය වැඩි කරොත් අනිවාර්යයෙන්ම ලැම්ඩා කියන එක අඩු වෙනවා. ඒකයි අපි අර සංඛ්‍යාතය වැඩි තරංග මෙහෙම ළඟින් යන්න අඳින්නේ. අපි දැන් සංඛ්‍යාතය වැඩි නම් අපි මේ වගේනේ අඳින්නේ තරංගයක්. සංඛ්‍යාතය වැඩි තරංගයක් අපි ඔන්නෝම ළඟින් යන තමයි අඳින්නේ ඔය වගේ. ඒතර සංඛ්‍යාතය වැඩි වෙනකොට ලැම්ඩා අඩු වෙනවා. අනිත් පැත්තට ලැම්ඩා වැඩි වුණොත් අර තත්පරයකදී මේ වගේ සම්පූර්ණ කරන වට ගණන අඩු වෙනවා. එතකොට ඒ වගේ ඒවා මෙහෙම අඳිනවා. මෙන්න මෙහෙම. ඔය වගේ. ඒතර අර f අඩු වෙනකොටනේ ලැම්ඩා වැඩි වෙන්නේ. ඒකතර එකක් වැඩි වෙනකොට අනිත් එක අඩු වෙන නිසා ඒ දෙන ಗುಣ කරාමින උත්තරේ හැමතිස්සෙම එකමයි. ඒකයි කියන්නේ මේ සමීකරණේ මෙයා මේගොල්ලෝ මත රඳා පවතින්නේ නැහැ කියලා. ඒක හොඳට මතක තියාගන්න. වේගය රඳා පවතින්නේ මාධ්‍ය මත. ඒක ඒ තරංගය ඇති කරන මාධ්‍යයේ තියෙන ගුණාංග මත තමයි එයා රඳා පවතින්නේ. ඒතර මේක ගණිතයෙන් මට ලියුවොත් මෙන්න මේ වගේ ලියන්න පුළුවන්. දැන් මේ f ලැම්ඩා දෙන්න ගුණ කරාම වේගයට සමාන නිසා ඒක නියතයක් නිසා අපිට ලියන්න පුළුවන් v නියත නිසා v නියත නිසා ඒක නියතයි කියලා කියන්නේ අපි ඒ තරංගය ගැන කතා කරන වෙලාවේ ඒක නියතයි. දැන් පරිසරයේ අපි ධ්වනිය ගැන කතා කරොත් අපි කතා කරන ශබ්දය ගැන කතා කරොත් උදේ තියෙන උෂ්ණත්වය නෙවෙයි දවල් වෙනකොට තියෙන්නේ. එතකොට වේගය වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි හිතන්නේ නැහනේ උෂ්ණත්වය ඊටාම වේගෙන් වෙනස් වෙවි තියෙනවා කියලා. අපි දැන් විද්‍යාගාරයේ මේ ධ්වනිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න තියෙන දරුවන්ට. ඊතර අපි සරසුල් අරගෙන ප්‍රැක්ටිකල් එක කරන වෙලාවේ අපිට සාමාන්‍යයෙන් පීරියඩ් එකමාරක් විතර යනවා ප්‍රැක්ටිකල් එක කරන්න. ඊතර මේ පීරියඩ් එකමාරේ ප්‍රැක්ටිකල් එක කරන වෙලාවේ අපි සලකන්නේ නැහනේ උෂ්ණත්වය වෙනස් වෙනවා කියලා. උෂ්ණත්වය ඒ වෙලාවේ එකම ගානට තියෙනවා කියලා හිතාගෙන තමයි අපි ගණන හදන්නේ. ඒතර එහෙමනම් ඒ වෙලාව ඇතුළත වේගය නියතයි. ඒතර v නියත නම් f ලැම්ඩා ගුණිතය නියත වෙන්න ඕන. f ලැම්ඩා ගුණිතය නියත වෙන්න ඕන. නියතයට දරුවන්ට k අකුර ලියන්නත් පුළුවන් c අකුර ලියන්නත් පුළුවන් constant කියලා. සාමාන්‍යයෙන් ගණිතයේ වගේ k එකක් තමයි ලියන්නේ. ඒතර මේ දෙන්නගේ ගුණිතය නියතයක්. මේක ගණිතයෙන් කල්පනා කරොත් xy ගුණිතය නියතයක්. ඒතර සංඛ්‍යා දෙකක් ඉන්නවා. ඒ දෙන වැඩි කරන්න තියෙන්නේ. වැඩි කරාම එන්නේ හැම තිස්සෙම එකම උත්තරේ. x වෙනස් කරන්න පුළුවන්. y වෙනස් කරන්න පුළුවන්. දැන් මේ වගේ. අපිට ලියන්න පුළුවන් 4 වරක් 5 20යි කියලා. ඒකම ලියන්න පුළුවන් 10 වරක් 2 කියලා. ඒකම ලියන්න පුළුවන් 1 වරක් 20 කියලා.
එයාම ලියන්න පුළුවන් මේ භාගයේ වරක් 40 කියලා. අන්න ඒ වගේ. මෙයා වෙනස් වුණොත් ඒකට ගැළපෙන විදිහට අනිත් එක්කෙනත් වෙනස් වෙනවා. හැබැයි ಗುಣක්‍රාමයේ උත්තරේ එකමයි. ඒතර ඒවට අපි ගණිතයේදී කියන්නේ යාන්ත්‍රික විද්‍යාව මේ ඕන තරම් දරුවෝ සාකච්ඡා කරලා ඇති xy ගුණිතය නියතයක්. ඒතර ඒකේ ප්‍රස්ථාරය මොන වගේද? මෙන්න මේ වගේ එකක් එන්නේ. දැන් මේ පැත්තට තරංගායාමය නම් මේ පැත්තට සංඛ්‍යාතය නම් තරංගායාමය වැඩි කරනකොට සංඛ්‍යාතය අඩු වෙනවා. මේ වගේ එකක් එන්නේ. ඔන්න වගේ ප්‍රස්ථාරයක් තමයි එන්නේ තරංගායාමයේ සංඛ්‍යාතය අතර. මේ දෙන්න ගුණක්‍රමයේ ඉන්නේ වේගය. ඒක නියතයි. ඒකෙන් තමයි මේ පාඩමේ ඉදිරියට යනකොට දරුවෝ මේවා අනිවාර්යව අවබෝධ කරගන්න අර වගන්ති ප්‍රශ්න වල මේවා නිතරම අහනවා. තරංගයේ වේගය සංඛ්‍යාතය මත රඳා පවතී. තරංගයේ වේගය තරංග ආයාමයේ මත රඳා පවතී. අන්න ඒ වගේම දෙනවා. ළමයි නිතරම මේවා හරි කියලා ගන්නවා. නමුත් එහෙම නැහැ. තරංගයේ වේගය රඳා පවතින්නේ මාධ්‍ය මත. මේ දෙන්නේ ගුණිතේ නියතයි කියලා මතක තියාගෙන ඉන්න. මේ තියෙන කතාව තමයි. ඒකට අදාළ ප්‍රස්ථාරය ඇඳලා තියෙනවා. ලැම්ඩා වැඩි වුණොත් f අඩු වෙනවා. ඒක තේරුම් ගන්න. මෙතන තවක් වචනයක් දීලා තියෙනවා තරංග පෙරමුණු කියලා. තරංග පෙරමුණු. මාධ්‍යය තුළ තරංගයක් ප්‍රචාරණය වෙන විට යම් අවස්ථාවක එකම කලාවෙන් මෙන්න මේ වචනේ වැදගත්. එකම කලාවෙන් එකම කලාවේ චලිත වන මාධ්‍යාංශු යා කිරීමෙන් ලැබෙන ජ්‍යාමිතික රූප සටහන තරංග පෙරමුණක් ලෙස හැඳින්වේ. අපි තරංග පෙරමුණක් කියලා දැන් මේක ඇත්තටම අපි මෙහෙම සිංහල ලිව්වට වඩා නැහැ නේ. මේවයි ගණිතමය ආකෘති තමයි අපිට ඕන වෙන්නේ. මේකේ සමීකරණනේ ලියන්න වෙන්නේ. ඒවයින්නේ පාඩම ඉස්සරහට සංවාදනය කරන්නේ. ඒකේ තමයි තරංග පෙරමුණ කියලා දෙයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ තරංග පෙරමුණ අර්ථ දක්වන්නේ දැන් අපි අර ඉස්සෙල්ලා දැක්කනේ ජලාශයකට අපි ගල් කැටයක් දැම්මම ඒකේ රැලි හැදිලා රවුම් වගේ ගමන් කරනවා. ඒතකොට ඒකේ එකම කලාවෙන් කම්පණය වෙන අංශු ටිකක් අල්ලලා ඒ ටික යා කරොත් අන්න යාට අපි කියනවා තරංග පෙරමුණක් කියලා. එකම කලාවෙන් චලිතන අංශු රාශියක් තියෙනනේ තැන් තැන් වල. ඒ ටික අල්ලලා රවුමක් වගේ තමයි ඒ වෙලාවේ අඳින්නේ. ඒක තමයි ඔයාලා මේ ජල තරංගේ රවුම් වගේ දකින්න තියෙන්නේ. දැන් අපි ලී පතුරක් වගේ එකක් අරගෙන වතුරේ තියලා අපි දෝලණය කරොත් ඒතර රේඛා වගේ තමයි බලන්න පුළුවන් තරංග පෙරමුණ. දැන් මෙන්න මේවා. දැන් එකම කලාවෙන් කම්පන වෙන අංශු කියලා කියන්නේ අර තරංග ආයාමයකට පස්සෙන අංශුවනේ. අපි කලින් සාකච්ඡා කරන්නේ ඒක. දැන් මේ වගේ තරංගයක් ඇඳම මේ තියෙන මධ්‍ය රේඛාව මෙන්න මෙහෙම ඇඳම මෙන්න මෙතන තියෙන අංශුවයි. මෙන්න මෙතන තියෙන අංශුවයි මෙන්න මෙතන තියෙන අංශුවයි එකම කලාවයි. එකම කලාවයි. දැන් මෙතනින් හැම පැත්තටම තරංග යනවා කියලා හිතමු. මේක ලක්ෂාකාර ප්‍රභවයක් නම් අපි හිතමු ඒකෙන් තරංග දැන් මම කතා කරන ශබ්දයකින් මේක හැම පැත්තටම විසිරලා යනවනේ. ඒතර එහෙම යන තරංග ගොඩාක් ඇන්දොත් ඒ හැම එකේම අර එකම කලාවෙන් කම්පන වෙන අංශු තියෙන පිහිටුම් ටික අල්ලලා යා කරන්න පුළුවන්. ඒතර එයා තමයි තරංග පෙරමුණ කියලා කියන්නේ. දැන් ජලාශයක නම් මෙන්න මේ වගේ තියෙන්නේ. දැන් ජලාශයක අපි ගල් කැටයක් දැම්මොත් ඒකට මෙන්න මෙතෙන් නම් අපි මේ ගල් කැටය දානේ තුරාල පේනවා මේක රැලි ගමන් කරනවා හැම පැත්තටම. දැන් මෙහෙන් රැල්ලක් ඔය වගේ ඔය පැත්තට ඔහම ගමන් කරනවා. මේ පැත්තටත් ඔහම රැල්ලක් ගමන් කරනවා. මෙහාටත් ඔහම රැල්ලක් ගමන් කරනවා. ඔහම හැම පැත්තටම යනවා. දැන් ඒතර තරංග ආයාමයක් කියලා ගත්තොත් මෙන්න මේ වගේ තැන්නේ. මෙතනින් පටන් අරන් මෙන්න මෙහෙම ගිහිල්ලා මෙන්න මධ්‍ය රේඛාවක් ඇඳලා සාමාන්‍ය මෙන්න මේ වගේ තැනක් අපිට කියන්න පුළුවන් මෙතන පටන් ගත්තා වගේම එකක් මෙතන තියෙනවා. ඒතර ඒ වගේම එකක් මේකෙත් තියෙනනේ මෙන්න මෙතෙන්ට. මෙහෙම ඇවිල්ලා මේ තරංගය ඔන්න ඔහම එන්න මෙන්න මේ වගේ තැනක්. මේකෙත් ඒ වගේ තැනක් අපිට හොයා ගන්න පුළුවන් නම් මේකෙත් හොයන්න පුළුවන් නම් මේකෙත් හොයන්න පුළුවන් නම් අන්න ඒ ටික අරන් මෙහෙම යා කරනවා. ඒතර ඒක තරංග පෙරමුණක් කියලා කියනවා. එකම කලාවෙන් කම්පණය වෙන අංශු
ඒ පිහිටීම් යා කරලා අඳිනු ලබන රේඛාව තමයි තරංග පෙරමුණ. අර ලී පතුරක් වගේ එකක් අරගෙන ජලාශයක අපි දෝලනය කරොත් රේඛා වගේ අපිට දකින්න පුළුවන්. එතකොට දැන් මෙන්න මේ වගේ ඒවා තමයි මේ අපි මේ වගේ මේක ජලාශයක් වගේ කියලා හිතලා අපි ලී පතුරක් වගේ එකක් අරන් මෙහෙම ඍජුකෝණාකාර ලී පටියක් අපි දෝලනය කරොත් මේ පැත්තට මේ පැත්තට. ඒතර යාගෙන් ශක්තිය අරන් මේ ජල තරංග ටිකත් ඒ වගේ තරංගයේ ගමන් කරන ඉදිරියට. ඒතර එකම කලාවෙන් කම්පන වෙන අංශු තමයි ගන්න. එන්න ඒවා යා කරාම දැන් මෙතනින් පටන් අරන් මෙන්න මෙහෙම යන තරංග. මේ වගේ යන තරංග. මේ වගේ යන තරංග. එකම කලාවේ ගන්නවා. දැන් මෙතන නිම්නයක් හරි ශීර්ෂයක් හරි අපි හිතුවොත් මෙයාගේ ශීර්ෂය නම් මෙයාගේ ශීර්ෂය මෙයාගේ ශීර්ෂය. ඒතර ඒ ටික යා කරලා මෙහෙම රේඛාවක් අඳිනවා. ඒතර මේ ටික යා කරලා රේඛාවක් ඇඳුවොත් අන්න එයා තරංග පෙරමුණක්. ආයේ මෙතන මේ ශීර්ෂ ටික අල්ලලා ඇඳුවොත් මේ වගේ අපිට තරංග පෙරමුණක් අඳින්න පුළුවන්. අන්න ඒ වගේ රේඛීය තරංග පෙරමුණු තියෙන්නත් පුළුවන්. වෘත්තාකාර තරංග පෙරමුණු තියෙන්නත් පුළුවන්. එතකොට දරුවෝ මතක තියාගන්න දැන් මේ එකම කලාවෙන් කම්පන වෙන අංශුවක්නේ. ඒතර මෙතන තියෙන අංශුව කම්පණය වෙන විදිහ තමයි මෙතන තියෙන අංශුවත් කම්පණය වෙන්නේ. ඒතර මීට කලින් කිව්වනේ අර තරංග ආයාමයේ අර්ථ දැක්ුවේ එකම කලාවෙන් කම්පණය වෙන අංශු දෙකක් අතර දුර කියලා. එකම කලාවෙන් කම්පණය වෙන අංශු දෙකක් අතර කෙටිතම දුර කියලා තමයි ඒ වෙලාවේ අර්ථ දැක්ුවේ. ඒතර මේගොල්ලෝ එකම කලාවෙන් කම්පන වෙන කට්ටිය. මේගොල්ලොත් එකම කලාවෙන් කම්පන වෙන කට්ටිය. එහෙනම් මෙන්න මේ දුර තරංග ආයාමයක් වෙන්න ඕන. මෙන්න මේ දුර. ඒතර මට මෙතන කියන්න තියෙන්නේ මේමයි මේ තරංග පෙරමුණු අඳින්න බෑ දරුවන්ට පොත්වල ඒ විදිහටම ඔයාලට රූප තරංගයක් දීලා තියෙනවා නම් තරංග පෙරමුණක් එකක් ඇඳලා දීලා තියෙනවා නම් ඒ තරංග පෙරමුණේ එක රේඛාවක ඉඳලා ඊළඟ රේඛාවට තියෙන දුර එහෙම නැත්නම් ඒ පෙරමුණු දෙක අතර තියෙන පරතරය තරංග ආයාමයට සමානයි කියලා ගන්න මතක තියෙන්න ඕන. දැන් ලක්ෂාකාර ප්‍රභවයක් ඇඳුවොත් මේ වගේ තියෙන්නේ. අපි අර ජලාශයට ගල් කැටයක් දැම්මොත් එහෙම අපිට මම අර ඉස්සෙල්ලා පෙන්නන වීඩියෝ එකෙත් එක තිබුණා. අර ඒගොල්ලෝ රවුම් වගේ ඇඳේ ඒවා තමයි. ඒතර මෙතන තියෙනවා ප්‍රභවය. මෙන්න මේ වගේ තරංග පෙරමුණු තියෙනවා. මේ තියෙන ඊළඟ තරංග පෙරමුණක්. ඒතර මේ තියෙන ඊළඟ තරංග පෙරමුණ. ඔයගේ වෘත්තාකාරයව තමයි තියෙන්නේ. එතකොට මේ තරංග පෙරමුණු දෙකක් අතර තියෙන දුර. දැන් මේගොල්ලෝ ඔක්කොම එකම කලාවෙන් කම්පන වෙන කට්ටියනේ. මේගොල්ලොත් ඊට සමාන කලාවෙන් කම්පන වෙන කට්ටියනේ මේ ඉන්නේ. අපි සාමාන්‍ය මෙතන අර එකම කලාවෙන් කියලා ගත්තට මේ හැම එකෙම ශීර්ෂ තමයි ගන්න. උපරිම විස්ථාපනයේ තියෙන තැන එතන තමයි සාමාන්‍යයෙන් ගණන් හදනකොට ගන්න. එහෙමනම් මේ තියෙන්නේ ශීර්ෂයක් වෙන්න ඕන මේ තියෙන්නේ ශීර්ෂයක්. තරංගය අර ශීර්ෂ දෙකක් අතර දුරනේ අපි තරංග ආයාමය කියලා කිව්වේ. එහෙනම් මෙන්න මේ දුර ලැම්ඩා. මේ හරියෙන් ගත්තා මගේ මේ පරතර සමාන නැහැ. නමුත් මේ දෙකක් අතර දුර හැමතැනම ගත්තොත් තරංග ආයාමයකට සමානයි. ඒතර ගණන් හදනකොට දරුවන්ට ඒක තමයි මතක තියෙන්න ඕන. අර ලී පතුරක් වගේ එකක් අපි චලිත කරොත් ඒතර අපිට රේඛීය තරංග පෙරමුණු තමයි පේන්නේ මේ වගේ ඒවා පේන්නේ. ඒතර මෙන්න මේ දුරක් ලැම්ඩාට සමානයි. තරංග පෙරමුණු දෙකක් අතර දුර තරංග ආයාමයකට සමානයි කියලා මතක තියාගෙන ඉන්න ඕන. ඔය තියෙන ලක්ෂාකාර ප්‍රභවයකින් නිකුත් කරන තරංග පෙරමුණු තමයි ඇඳලා තියෙන්නේ. මේ රවුම් වගේ ඇඳලා තියෙන්නේ තරංග පෙරමුණු. ඒතර මේන් දෙකක් අතර පරතරය ගත්තොත් ඒක තරංග ආයාමයකට සමානයි. මේ රේඛාවෙන් පෙන්නන්නේ තරංගය ප්‍රගමණය වෙන දිශාව. ඒතර තරංග පෙරමුණට අභිලම්බව තමයි තරංගය ප්‍රගමණය වෙන්නේ. ඒකයි මේ වගේ මේවට කියන්නේ අරීයව තරංග පෙරමුණ. මේ තියෙන තරංග පෙරමුණු මේ තියෙන අරීයව තමයි තරංගය ගමන් කරන්නේ. ප්‍රගමණය වෙන්නේ. ඒතර මෙන්න මේන් දුරක් ඔයාලට ලැම්ඩා කියලා ගන්න පුළුවන්. මෙන්න මේ දුර. බහුවර්ණ වගේ ඒවායි මේ වගේ ඒවා ඇඳලා දෙන්න පුළුවන්. ඒකයි මම මේ ටික කිව්වේ. තරංග පෙරමුණු දෙකක් අතර තියෙන පරතරය තරංග ආයාමයකට සමානයි.
මේ තියෙන අර අපි ඉස්සර දැක්ක ජල බිඳුව නිශ්චල ජලාශයට දැම්මම මේ ගල් කැටයක් වගේ එකක් දැම්මම ජල බිඳුවක් උඩ යන එකක් තමයි මෙතන මේ තියෙන්නේ. ඒතර තරංග පෙරමුණ තමයි මේ ලා නිල් පාටින් වගේ පේන්නේ. රවුමට පේන්නේ. ඒ එකම කලාවෙන් කම්පන වෙන අංශු තමයි මේ ඔක්කොගෙම ඉන්නේ මේ වටේම. ඊළඟට එකම කලාවෙන් කම්පන වෙන අර ඒ කියන්නේ නිම්න. නිම්නයි ශීර්ෂයයි අපි මෙතන වැදගත් කරලා සලකන්නේ. නිම්න තියෙන තැන් ගත්තොත් ඒවා තමයි මේ අර අවතල වෙලා තියෙන යට පැත්තට වෙලා තියෙන්නේ. මේ තද කළු පාටින් වගේ තියෙන්නේ. ඒවා නිම්න. අර උත්තල වෙලා තියෙන ශීර්ෂ. ඒතර ශීර්ෂ තමයි මේ සුදු පාටින් වගේ නැත්නම් ලා නිල් පාටින් වගේ පේන්නේ. දැන් දරුවන්ට මේ විද්‍යාගාරයට ගියත් මේක බලන්න පුළුවන් අර රැලි ටැංකියේ රැලි ඇති කරලා බලන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා එක තැනක නිකන් සුදු පාට වගේ තියෙනවා අනිත් තැන නිකන් අඳුරු වෙලා තියෙනවා. ඒ අඳුරු වෙලා තියෙන්නේ දැන් අපි අඳින තරංගේ මෙහෙම අඳින තරංගේ මෙන්න මේ ලක්ෂණ. මේ අවතල ස්වරූපයෙන් තියෙන්නේ. ඒක නිකන් අර අවතල කාචයෙන් කිරණ අපසරණය වෙනවා වගේ. ඒවා තමයි අර අඳුරු වෙන්නේ. මේවා තමයි දීප්තිමත් වෙන්නේ. ශීර්ෂ. මේ පේනවනේ මේ මෙන්න මේ මෙතන තියෙන ශීර්ෂ. මේ මැදින් කළු වගේ පටියක් පේන්නේ නිම්න. එතන මේ මෙන්න මෙතන ඉඳලා මෙතෙන් තියෙන දුර තමයි තරංගායාමයක් කියලා අපි කියන්නේ. එතන මේ තියෙන්නේ අර ජලාශයක මතු පිටින් එන තරංගයක රැලිති ඇති වෙච්ච ආකාරයක් තියෙන. ඒතර බලන්න මෙන්න මේ වගේ අර නිකන් උඩට නෙරාවිලා තියෙන ශීර්ෂයක් මේ තියෙන තව ශීර්ෂයක්. ඒතර මේ දෙක අතර දුර තරංගායාමයක් කියලා කියන්නේ. රැලිති ටැංකියෙත් මේ වගේ එකක් බලන්න පුළුවන්. මේ අපිට මේ ප්‍රායෝගික පරීක්ෂණයක් තියෙනවා. ඒක විස්තර කරන්න ලැබුණොත් මම එදාට මීට වඩා ඒක විස්තර කරලා දෙන්නම්. අපි තාම පාඩම පටන් ගන්න තැන ඉන්නේ. සිද්ධාන්ත ටිකක් ඉගෙනගෙන තමයි මේ ප්‍රැක්ටිකල් කරන්න වෙන්නේ. අපි බලමු. රේඛීය ප්‍රභවයක් නිසා ද්විමාන අවකාශයේ ඇතිවන්නේ රේඛීය තල තරංග පෙරමුණුයි. රේඛීය ඉරි වගේ තමයි අඳින්නේ. මෙතනින් මේ වගේ සමාන්තර ඉරි තමයි අඳින්නේ. තරංග පෙරමුණ. තරංග පෙරමුණු දෙකක් අතර දුර ලැම්ඩා. රේඛීය තරංග පෙරමුණු දකින්න පුළුවන්. නිශ්චල ජල පෘෂ්ඨයක් මත ලී පතුරක් දෝලණය කළ විට මේ වගේ ඒවා දකින්න පුළුවන් කියලායි කියන්නේ. අර ගෝලාකාර බූලක් වගේ එකක් කරලා නැත්නම් කම්පණයන මෝටරයකට සම්බන්ධ කළා මේ වගේ මෙන්න මේ වගේ කුඩා ලෝහ ගෝලයක් අපි ඒක ජල පෘෂ්ඨයේ වදින්න සැලසුවම අපිට වෘත්තාකාර තරංග පෙරමුණු බලන්න පුළුවන්. මේ තියෙන්නේ අර ඒ වගේ ලී පතුරක් කම්පණය කළා රේඛීය තරංග පෙරමුණු ගණිපු රූපයක් තමයි මේ තියෙන්නේ. ඇත්තටම මෙතන මේ දරුවන්ට මේ තරංගය මෙහෙම ගමන් කරනවා දැක්කම ඒ කියන්නේ තරංගය ප්‍රගමණය වෙනවා නම් ප්‍රගමන තරංගයක් බැලුවොත් දරුවන්ට ඒකේ තරංගායාමය හොයාගන්න බෑනේ. තරංගේ චලිත වෙනකොට හොයන්න අමාරු වෙන්නේ. ඒකෙන් දෙක නිශ්චල කරලා ඕන බලන්න. අපිට මේ විද්‍යාගාරයට ගියාම ඒ ප්‍රගමණය වෙන තරංගයක් නවත්තලා බලන්න පුළුවන්. නවත්තනවා කියලා කියන්නේ මේ ස්විච් එකක් දාලා නවත්තනවා වගේ වැඩක් නෙමෙයි කරන්නේ. සාමාන්‍යයෙන් මේක මේ රැලි ටැංකියේ පරීක්ෂණය තමයි මේක තියෙන්නේ. ඒක කරන්නේ අඳුරු කාමරයේ තමයි කරන්නේ. ඒතර ඒක ඇතුලේ අපි ලයිට් එකක් නිවෙනපත් වෙන තියාගෙන ඉනවා අර සැනලි පහනක් කියන එකක්. ඒතර මේ පහනේ සංඛ්‍යාතය වෙනස් කිරීම මගින් අපිට පුළුවන් අර ගමන් කරන තරංගය ගමන් කරන්නේ නැහැ වගේ නවත්තලා වගේ බලන්න. අන්න එහෙම ක්‍රමයකින් තමයි මේ වගේ මේ රේඛා දෙකක් අතර දුර මනින්න පුළුවන්. එතකොට රැලි ටැංකියේ ඒ තරම්ම ගැඹුරු තියෙන එකක් නෙමෙයි නිසා ඒකේ රැලි ඊටාම ආසන්නයෙන් තමයි හටගන්නේ. එතකොට ඒකෙත් අපිට ප්‍රායෝගිකව ඒක මනින්න බෑ. ඒක නිසා අපි කරන්නේ මේ ඒ වීදුරු ටැංකියකට මේක තියෙන්නේ වීදුරුවට උඩනේ වතුර දාන්නේ. ඒක උඩින් අපි ලයිට් එකක් ආලෝක බල්බයක් සවි කරනවා. එතකොට ඒකෙන් එන ආලෝකයෙන් අර වීදුරු හරහා ගිහිල්ලා පොළවට වැටෙනවා. මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ තියෙන්නේ. ඒ රැලි ටැංකියේ තියෙන මේ වගේ එකක්. මේ වගේ එකක් තමයි ටැංකියේ තියෙන්නේ. මේකට තමයි මේ ත්‍රිමාණය ඇඳොත් මෙන්න මේ වගේ එකක් තියෙන්නේ.
මේක ඇතුළට තමයි වතුර දාලා තියෙන්නේ. ඒක ඇතුළට තමයි අපි තරංග ඇති කරන්නේ. ලී වතුරක් දෝලණය කළා. ඒතර මෙහි උඩින් අපි ලයිට් එකක් මෙතනින් ලයිට් එකක් බල්බයක් පත්තු කරලා තියෙනවා. ඒතර ඒකේ එළිය මේ තරංග වලට වැටිලා අර ජල තරංග දැන් මේක ගමන් කරනවානේ. ඒකට වැටලා ඒ වීදුරුව හරහා පහළට වැටෙනවා. ඒතර මෙහි බිම තියෙනවා සුදු පාට කොළයක් අතුරලා තියෙනවා බිම. ඒතර ඒ කොළේ මත අපිට අර මෙතන ළඟින් තියෙන වගේ තරංග පෙරමුණු ඈත් වෙලා බලන්න පුළුවන්. ඒතර මේකේ තියෙන ළඟින් මෙහි තියෙනවා මෙහෙම ඈතින්. ඒතර අපි අර සැනලි පාන පාවිච්චි කළා මේක නවත්තලා මනින්නේ මෙන්න මේ දුර. ඒතර ඒක ඇත්තටම තරංග ආයාමේ නෙමෙයිනේ. මෙතන නෙමෙයිනේ තරංගයේ තියෙන මේ වීදුරුවේනේ. ඒතර වීදුරුවේ විතර මේ පහළට තියෙන දුර දාන්නවා නම් පොඩි සමරූපී කෝණයක් යොදලා අපිට පුළුවන් ඇත්තටම තරංග ආයාමය හොයන්න. අපි ගණන් හතරට බලමු මේ වගේ ගැටලුවක් විසඳන්න. අන්න ඒ වගේ ක්‍රමයකින් තමයි තරංග ආයාමය ගණනය කරන්නේ. ඒතර තරංග පෙරමුණු දෙකක් අතර දුර තරංග ආයාමයකට සමානයි කියලා මතක තියාගෙන ඉන්න ඕන. ඒතර මේ තියෙන්නේ තල තරංග පෙරමුණු. ඒතර මේ වගේ දෙකක් අතර දුර තරංග ආයාමයකට සමානයි. මේ තියෙන ලක්ෂාකාර ප්‍රභවයක් අරගෙන අපි තරංගයක් නිර්මාණය කරොත් එතකොට එන්නේ අපිට වෘත්තාකාර තරංග පෙරමුණු. ඒතර ඒ තරංග පෙරමුණු දෙකක් අතර තියෙන මෙන්න මේ පරතරය තරංග ආයාමයකට සමානයි. ඒතර මේ තියෙන තරංගයක් ඇති වෙච්ච ආකාරය මේක හරියට මැදපු රූපයක් නෙමෙයි මේ වගේ තරංගයක්. ඉතින් ඒක හැම පැත්තටම ගමන් කරනවා. ඒතර මෙන්න මේ වගේ මෙතන තියෙන ශීර්ෂයක් නම් මෙන්න මෙතන ශීර්ෂයක් නම් මෙතනත් ශීර්ෂයක් තමයි තියෙන්නේ. ඒගොල්ලෝ තමයි මේ පැත්තට මෙහෙම යා කරලා ඇඳලා තියෙන්නේ. දැන් මෙහාටත් අපිට තරංගයක් අඳින්න පුළුවන්. ඒ තරංගයේ ශීර්ෂයක් එන්නවනේ මෙන්න මේක උඩට. එකම කලාවෙන් කම්පණන අංශුනේ තියෙන්න ඕන. ඒ ටික යා කරලා අඳින එක තමයි තරංග පෙරමුණ කියලා කියන්නේ. ඒතර ඔයාලට මේ පාඩමේ දැනගෙන ඉන්න ඕන. තරංග ආයාමයේ ලැම්ඩා සමානයි තරංග පෙරමුණු දෙකක් අතර දුර. ඒක තමයි මතක තියාගන්න ඉන්න ඕන. අපි දැන් මේ පාඩමේ ඉගෙන ගත්ත අලුතෙන් වචන කීපයක්ම සංඛ්‍යාතය, තරංග ආයාමය, තරංගයේ ගමන් කරන වේගය, ආවර්ත කාලය, ඒ වගේ වචන කීපයක්ම ඉගෙන ගත්තා. ඊළඟට අර තරංගයේ ප්‍රගමන තරංගයේ වේගය වෙන සමීකරණය ලිව්වා v = f ලැම්ඩා තරංග ආයාමයයි සංඛ්‍යාතය අතර සම්බන්ධය. අපි ඒ වලින් ගා පුරුදු වෙන්න ඕන නිසා ගණන් කීපයක් හදමු. ඒතර දරුවන්ට පුළුවන් වෙයි මේ සමීකරණයේ යොදන ආකාරයත් කිසියම් අවබෝධයක් ගන්න. මේ පාඩමේ ඉදිරි කොටස් වලට යනකොට අපි v = f ලැම්ඩා සමීකරණය නිතරම යොදනවා. අපි මේ අද මේ පළමු වරට මේ සමීකරණය ගත්ත නිසා ඒකේ යෙදීම් කිහිපයක් අපි මෙතනම සාකච්ඡා කරමු. බලන්න මෙතන මේ තරංගයක හැඩයක් දරුවන්ට ඇඳලා දීලා තියෙනවා. මේක අපි දන්නවා අර දෝලන චලිතයේ පාඩමේත් විස්ථාපනය සහ කාලය අතර සමීකරණයේ තියෙන x = a sin omega t කියලා. ඒතර ඒ වගේ සමීකරණයකට අදාළ ප්‍රස්ථාරයක් තමයි දීලා තියෙන්නේ. මේ පැත්තේ කාලය පෙන්නලා තියෙනවා. අතන පෙන්නලා තියෙනවා විස්ථාපනය. ඒතර විස්ථාපනයේ සෙන්ටිමීටර් වලින් කාලය පෙන්නලා තියෙන්නේ මිලිසෙකන්ඩ් වලින්. මේ ඒකක ගැනත් සැලකිලිමත් වෙන්න. අපෙන් ප්‍රශ්න කිහිපයක් අහලා තියෙනවා. රූපයේ දක්වා ඇති තරංගයක ප්‍රස්ථාරක නිරූපණයකි. තරංගයට අදාළ ඒතර වේගය අපිට දීලා තියෙනවා. තරංගයේ ප්‍රගමනය දැන් මේ වගේ රූපයක් ඇඳම අපිට ඒක බලන්න බෑනේ ඒක ගමන් කරන බවක්. ඒක නිසා යා වේගය සඳහන් කරලා තියෙනවා තත්පරයට සෙන්ටිමීටර් 25 කියලා. අපෙන් අහනවා ආවර්ත කාලය, සංඛ්‍යාතය, තරංග ආයාමය, විස්තාරය. රාශි කීපයක් අහනවා. එතකොට විස්තාරය කියලා කියන්නේ අර ශීර්ෂයට හරි නිම්නයට හරි තියෙන අර උපරිම උස. ඒක නම් අපිට බැලුව ගාම කියන්න පුළුවන්. මේකේ බැලුව ගාම කියන්න පුළුවන් දරුවන්ට උස සෙන්ටිමීටර් 5ක් වගේනේ තියෙන්නේ. ඒක නිසා අපිට කියන්න පුළුවන් මේකේ
ගැටලුව සාධාරණයෙන්ම නැතුව වගේ කියන්නත් පුළුවන් ඒක නේද? විස්තරය කියන එක. අපි ඒකට කැපිටල් A අකුරක් නේ ලියන්නේ. එතකොට අපිට ලියන්න පුළුවන් A සමානයි 5යි සෙන්ටිමීටර් කියලා. ඊට පස්සේ අපෙන් අහනවා ආවර්ත කාලය අහලා තිනවා. සංඛ්‍යාතය අතර ආවර්ත කාලය දැනගත්තම ඒකේ පරස්පරයේ සංඛ්‍යාතය කියන්නේ. නිසා මේක දැනගත්තාම මේක නිකම්ම ලියන්න පුළුවන්. ඒතර බලන්න මෙතන කාලය තියෙනවා එක දෝලනයක් සම්පූර්ණ කරනවා කියන්නේ මොකක්ද කියලා බලන්න. ඒතර මෙතනින් පටන් ගත්තොත් මෙහෙම ඇවිල්ලා සම්පූර්ණ දෝලනයක් කියන්නේ මේ 40 ගාව ඉන්නේ. ඒතර එනම් ආවර්ත කාලයක් කියලා කියන්නේ අපිට 40යි මෙතන ඒකක SI එකක එන්නේ තියෙන්නේ මිලිසෙකන්ඩ් කියලා ගන්න පුළුවන්. එහෙනම් අපි එහෙම ලියමු. ආවර්ත කාලය ලියන්න පුළුවන්. ඒකට අපි කැපිටල් T අකුරක් ලියන්නේ. T සමානයි 40යි මිලිසෙකන්ඩ් කියලා. ඒ කියන්නේ 40 වැඩි කිරීම 10 ඍණ 3යි තත්පර. ඒක නිකම්ම මේ ප්‍රස්ථාරය දිහා බැලුවම ලියන්න පුළුවන්. ඒතර ඊළඟට අහලා තියෙන සංඛ්‍යාතය. ඒතර අපි අද ඉගෙන ගත්තා F සමානයි 1/8 T කියලා. නැත්නම් T කියන්නේ 1/8 F. ওই දෙකෙන් ඕන එකක් ලියන්න පුළුවන්. එහෙමනම් සංඛ්‍යාතය ලියන්න පුළුවන්. මෙතන 1 බෙදීම 40යි 10 ඍණ 3යි. එතකොට 10 ඍණ 3න් මේ එක බිඳුවක් කැපිලා ගියාම 10 ඍණ 2යි. ඒතර 10 ඍණ 2 උඩට ගියාම 10 ධන 2යි. ඒ කියන්නේ 100යි. 100 4ෙන් බෙදන්න ඕනේ. ඒතර 25යි. එනවා 25යි හර්ට්ස්. සංඛ්‍යාතය. ඒව ලේසි. ආවර්ත කාලය කෙලින්ම ප්‍රස්ථාරයෙන්ම ගන්න පුළුවන්. ඒකේ පරස්පරය ගත්තම සංඛ්‍යාතය එනවා. ඊට පස්සේ අපෙන් අහලා තිබුණා ආවර්ත කාලය හරි මේක හරි සංඛ්‍යාතයත් හරි තරංග ආයාමය අහනවා. ඉතින් තරංග ආයාමය අහනම නම් මෙතන වේගයක් දීලා තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ මේකට යොදන සමීකරණේ v සමාන f ලැම්ඩා. එතන v කියන්නේ 25යි. එහෙනම් අපිට එනවා අපිට ලියන්න පුළුවන් v සමානයි f ලැම්ඩා අනුව v කියන්නේ 25යිනේ. ඒක දෙලා තියෙන සෙන්ටිමීටර වලින්. ඒතර 25යි සෙන්ටිමීටර අපි මීටර කරමු. ඒතර 10 ඍණ 2යි සෙන්ටිමීටර මීටර කරාම f කියන එක අපි හොයාගත්තා මෙතන හර්ට්ස් 25යි කියලා. ඒතර ඒකත් මෙතනින් ලිව්වම ලැම්ඩා. ඒතර 25 කැපෙනවා 10 ඍණ 2යි. තරංග ආයාමයක් කියන්නේ දුරක්. ඒ කියන්නේ මීටර වලින් එන්නේ. ඒතර 10 ඍණ 2නේ දශම ස්ථාන දෙකක් තිබුවම ලියන්න පුළුවන් 0.01 මීටර. මේ ගැටලුව නම් මේවා SI එකක වලින්ම තියන්න ඕනත් නැහැ. ඒගොල්ලෝ සෙන්ටිමීටර වලින් දීලා තියෙන නිසා අපිටත් අවශ්‍ය නම් සෙන්ටිමීටර වලින්ම තියන්න පුළුවන්. නමුත් අපි කරන ආදේශ කරේ SI එකක වලින්. බලන්න මෙතනතර අපි අර ඉගෙන ගන්නපු v සමාන f ලැම්ඩා සමීකරණයයි ආවර්ත කාලය කියන එකයි සංඛ්‍යාතයයි තරංග ආයාමයයි සියල්ලම යෙදিলা තමයි ගැටලුව හැදුනේ. විස්තරය විතරක් අර අතන ප්‍රස්ථාරයේ උපරිම උසෙන් අපි ගත්තා. බලන්න මෙතන උස දීලා තිබුණේ සෙන්ටිමීටර් 5ක් කියලා. ඒකෙන් ගත්තා. මේකේ සමීකරණ ලියන්න කිව්වොත් ඔයාලා සාමාන්‍යයෙන් ලියන්න පුළුවන් ඉන්න මේක x සමානයි a sin omega t. x සමානයි a sin omega t. තර x කියන්නේ සාධාරණ අවස්ථාවේ තියෙන දුර, a කියන්නේ විස්තරයකට 5ක් දාන්න පුළුවන් සෙන්ටිමීටර වලින්, sin omega හොයන්න ඕන. omega හොයා ගන්න පුළුවන් දරුවන්ට මේ සංඛ්‍යාතය හරි ආවර්ත කාලය හරි දාන්න නිසා. අපි අර දෝලන චරිතය පාඩමේ ලියවනේ t සමානයි 2.5 බෙදීම omega කියලා. එතනින් අවශ්‍ය නම් omega අරන් සමීකරණයත් ලියන්න පුළුවන්.
ඒක ලේසි ගණනක්. මේ තියෙන උත්තර ටික. මෙතන තව ගණනක් දීලා තියෙනවා. ජල පෘෂ්ඨයක් මත රැලිති ගමන් කරන විට පෘෂ්ඨය මත වූ කුඩා පොරොප්පක බැල්ලක් ඉහළ පහළ දෝලණය වේ. ඒතර ජලයේ යන තරංග කියලා කියන්නේ තීරයක් තරංග. තීරයක් තරංගයක් කියලා කියන්නේ තරංගයේ ප්‍රගමණය වෙන දිශාවට අභිලම්බව තමයි අංශු කම්පණය වෙන්නේ. ඉතින් ජලාංශුව කම්පණය වෙන විදිහටම තමයි ඒකේ තියෙන පොරොප්පක බැල්ලත් ඉහළ පහළ යන්නේ. ඒතර අපි තරංගයක් ඇන්දොත් මේ වගේ අපිට පේන්නේ. දැන් ජලාශයේ ඔහම තරංගය වගේ මෙහාට ප්‍රගමණය වෙනවා. ඒතර පොරොප්පක බැල්ලක් මේ වගේ තැනක තියෙනවා නම් මේ වගේ තැනක තිබුණා නම් පොරොප්පක ඇල්ලක් එයා මෙහෙම මෙතනින් ඔහම ඉහළටයි පහළටයි දෝලන චලිතය යෙදෙනවා. එයා සරල අනුවාතී චලිතය යෙදෙන්නේ. ඒතර අර සරල අනුවාතී චලිතය තිබුණු සමීකරණ ඕනම එකක් මේකේ පාවිච්චි කරන්න පුළුවන්. අපිට ගන්න කියනවා කුඩා පොරොප්පක බැල්ලක් ඉහළ පහළ දෝලණය වේ. මේ තරංගය ජල තරංගය ඉදිරියට යනවලු තත්පරයට සෙන්ටිමීටර් 20ක වේගයෙන්. ඒ කියන්නේ v කියන එක 20යි. සෙන්ටිමීටර වලින් දීලා තියෙන්නේ. ජල තරංගය ඉදිරියට යනවලු 20ක වේගයෙන්. වේගයෙන් ගමන් කරගෙන යනද රැලිති වල තරංග ආයාමය මිලිමීටර් 15යි කියලා දීලා තියෙනවා. තරංග ආයාමයක් දීලා තියෙනවානේ. ඒතර මෙතන වේගයක් දීලා තියෙනවානේ. එහෙනම් දරුවන්ට ආයෙමත් එන්නේ අර v = f ලැම්ඩා කියන සමීකරණය. ඒකෙන් සංඛ්‍යාතය හොයන්න පුළුවන්. අපි බලමු සංඛ්‍යාතය හොයලා ඊළඟට එක කරන්න. මොකද එයාගේ සංඛ්‍යාතයම තමයි මේ පොරොප්පක බැලලට ඉහළ පහළ යන්නත් තියෙන්නේ. එකම සංඛ්‍යාතය තියෙන්නේ. තරංගය ජනනය කරන්න, ඒක ඇති කරන්න, නිර්මාණය කරන්න කවුරු හරි ප්‍රභවයක් තියෙන පෑ කම්පණය වෙන. ඒතර ඒ කම්පන ප්‍රභවයේ සංඛ්‍යාතයම තමයි තරංගයටත් තියෙන්නේ. ඒක නිසා අපි මෙතනින් v දීලා තියෙන නිසා තරංග ආයාමයක් දීලා තියෙන නිසා එතනට v = f ලැම්ඩා ලියලා අපි සංඛ්‍යාතය සොයාගනිමු. මතක තියාගන්න තරංග ආයාමය 15යි v කියන්නේ 20යි. අපිට ලියන්න පුළුවන් ජල තරංගයට ලියන්න පුළුවන් ජල තරංගයට v = f ලැම්ඩා ලියන්න පුළුවන්. v කියන්නේ 20යි. ඒක සෙන්ටිමීටර වලින් තිබුණේ. ඒතර එහෙනම් 20 වැඩි කිරීම 10^2යි. සෙන්ටිමීටර මීටර කරන්න ඕන. මෙතන f ආරයක් ලැම්ඩා කියලා දෙන්නේ 15යි මිලිමීටර. එහෙමනම් 15 වැඩි කිරීම 10^3යි. මිලිමීටර නිසා. දැන් එතකොට අපිට මේක මේ පැත්තට බෙදන්න පුළුවන්. 10^3 මේ පැත්තේ යටට ගිහිල්ලා උඩට ගියාම ධන 3ක් වෙනවා. 3න් මෙතන 2ක් කැපෙනවා. එතන එක බිඳුවක් ඉතුරු වෙනවා. ඒ බිඳුවත් මෙතෙන්ට දැම්මම 200ක් එනවා. එහෙනම් සංඛ්‍යාතය හර්ට්ස් 200යි. සංඛ්‍යාතය හර්ට්ස් 200යි. ඕනනම් ආවර්ත කාලයත් හොයන්න පුළුවන් t = 2.5 බෙදීම ඔමෙගා ලියනවා. එහෙම නැත්නම් ආවර්ත කාලය කියලා කියන සංඛ්‍යාතයේ පරස්පරය. ආවර්ත කාලය ලියන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි t = 2.5 බෙදීම ඔමෙගා. අනිත් එක තමයි ආවර්ත කාලය සංඛ්‍යාතයේ පරස්පරයට සමානයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් t = 1/8f. t ට ලියන්න පුළුවන් 2.5 බෙදීම ඔමෙගා. 2.5 බෙදීම ඔමෙගා. f ට ලියන්න පුළුවන් 200. එතන මෙතන 1/8 200යි. එතන ඔමෙගා කියන එක එනවා අපිට 400යි 5 කියලා. දැන් මේ ඔක්කොම SI එක වලින් තමයි ආදේශ කරේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් ඔමෙගා සමානයි 400යි 5. ඔමෙගා. v = f ලැම්ඩා ලියන සංඛ්‍යාතය සොයන්න ආවර්ත කාලය කියන සංඛ්‍යාතයේ පරස්පරය
ඊළඟ ආවර්ත කාලයේ t සමාන 2යි බෙදීම ඔමේගා. මෙන්න මේ සමීකරණ දරුවන්ට හොඳින් හසුරවන්න පුළුවන් වෙන්න ඕනේ. ඒවා මතක තියෙන්න ඕන. අපි බලමු මෙතන මොකක්ද ඇහුවේ කියලා. දැන් ඔමේගා කියන එක 400යි කියලා ඇවිල්ලා තියෙන්නේ. අපෙන් අහන්නේ විස්තරය මිලිමීටර් 5 නම් පොරොප්ප කැබලේ උපරිම ප්‍රවේගය අහන්නේ. ඒතර පොරොප්පය මෙතන දෝලන චලිතය තමයි යෙදෙන්නේ. ඒතර දෝලන චලිතයේදී අර ප්‍රවේගයේ සොයන සමීකරණයක් තියෙනනේ v වර්ග සමානයි ඔමේගා වර්ග වරක් a වර්ග ඍණ x වර්ග කියලා. ඒතර අපිට ලියන්න පුළුවන් පොරොප්පයට ලියුවොත් අපිට එනවා මේකේ විස්තරය 5යි කියලා දීලා තියෙනවා. පොරොප්පයට අපිට ලියන්න පුළුවන් v වර්ග සමානයි ඔමේගා වර්ග වරක් a වර්ග ඍණ x වර්ග. මේ සමීකරණය තිබුණේ අර සරලනවත් චලිතයේ පාඩමේ. මෙතන මේ තරංගයේ ඉදිරියට ප්‍රගමණය වෙනවා. අංශු තීර්යයක් තරංගනේ මෙතන තියෙන්නේ. ඒතර අංශු සිරස්ව ඉහළ පහළ යනවා. ඒතර අංශුව දෝලන චලිතයක තමයි යෙදෙන්නේ. ඒ නිසා එයාට දෝලන චලිතයේ සමීකරණ ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒතර අපෙන් ආන්නේ උපරිම වේගය. අපි දන්නවා උපරිම වේගය තියෙන කේන්ද්‍රයේදී. අර මධ්‍යන පීඩුමේදී උපරිම වේගය තියෙන්නේ. ඒතර x කියන එක බිඳුවයි. සිරස්ව ඉහළ පහළ යන එකනාගේ x කියන එක බිඳුවයි. මම අපිට ලියන්න පුළුවන් මෙතන x ට බිඳුව දාමම ඔක්කොම තියෙන වර්ගපදනේ. ඒකද වර්ගමූලය අරන් ලියන්න පුළුවන් v සමානයි ඔමේගා a. එහෙම නැත්නම් v සමානයි a ඔමේගා. v සමානයි a ඔමේගා. ඒතර a කියන්නේ 5 මිලිමීටර කියලා තිබුණේ. ඒ කියන්නේ මිලිමීටර 5යි. එහෙනම් මෙතෙන්ට එන්නේ 5 වැඩි කිරීම 10 රින් 3ක් එනවා. මිලිමීටරනේ තිබුණේ. ඔමේගා මෙතන තියෙනවා 400යි 5 කියලා. 400යි 5. ඒතර මෙතන බිඳු දෙකක් කැපෙනවා මෙතෙන්ට එක බිඳුවක් ඉතුරු වෙනවා. ඒතර 5 4ක් 4 20යි එතනිනු බිඳුවක් එනවනේ. ඒතර මේ බිඳු තුන මේකට කැපෙනවා. ඒතර 2යි එන්නේ. 2යි 5 එන්නේ. අපෙන් අහන්නේ තරංගාය ඵලය විස්තරය 5 මිලිමීටර නම් පොරොප්ප කැබැල්ලේ උපරිම ප්‍රවේගය අහන්නේ. 5ට ගන්න කියලා තියෙන 3ක්. එහෙනම් මෙතන දාන්න පුළුවන් දරුවන්ට 5ට 3ක්. ඒතර 3 වරක් 2 6ක් එනවා. ඒකේ තරම් අමාරු ගණනක් නෙමෙයි. අර මෙතන දීපු නිසා මෙන්න මේ අග යන්නේ මෙතනින් f වෙලා එකෙන් පරස්පරය අරන් ආවර්ත කාලය හොයන්න. අර දෝලන චලිතයේ මෙන්න මේ සමීකරණය යොදන්න. ඒවා තමයි මේකේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ. මේ ගණන බලන්න. මිනිසා ශ්‍රවණය කරන ධ්වනියේ සංඛ්‍යාත පරාසය හර්ට්ස් 20යි කිලෝ හර්ට්ස් 20යි. සාමාන්‍යයෙන් අපිට කනට ඇහෙන ශබ්ද හර්ට්ස් 20 ඉඳලා 20000 දක්වා කියලා තමයි සම්මතේ ගණන් හදනට ගන්නෙ. මෙහෙම කිව්වට ඇත්තට මම හිතන්නේ අපි මේකේ සංඛ්‍යාතය මේ වගේ වෙනස් කරන්න පුළුවන් අවස්ථාවක් අරගෙන අහලා බැලුවොත් මම හිතන්නේ අපිට හර්ට්ස් 20 වගේ වැහෙනවා කියලා. මම හිතා 20000 වගේවත් ඇහෙන්නේ නැහැ. අපි මේ පාඩමේ තව ටිකක් ඉස්සරහට යනකොට බලමු මේ වගේ සංඛ්‍යාත වෙනස් කරන්න පුළුවන් සංඛ්‍යාත ජනකයක් අරගෙන ශබ්දයක් අහලා බලමු අපිට කොයිතරම් පරාසයක අහන්න පුළුවන්ද කියලා. නමුත් මේක තමයි සම්මතය පිළිගන්නේ 20යි 20. ඒතර එක පැත්තක තියෙන 20 හර්ට්ස් අනිත් පැත්තේ තියෙන 20 කිලෝ හර්ට්ස්. ඒ දෙක තමයි අපිට ඇහෙන්නේ වාතය තුල ධ්වනි වේගය 340යිලු. ඒතර වේගය දීලා තියෙනවා අතන තියෙනවා සංඛ්‍යාතය. අපෙන් අහන්නේ අනුරූප තරංගායාම පරාසයනේ අහන්නේ. එහෙම නැත්නම් අපිට ලියන්න තියෙන එකම සමීකරණය v සමානයි f ලැම්ඩා. ඒතර v සමානයි f ලැම්ඩා අනුව අපි බලමු අවම සංඛ්‍යාතයේ අවස්ථාව බලමු. අවම අවස්ථාව
ඒතර සංඛ්‍යාත දාන්න වෙන්නේ 20යි. හර්ට්ස් 20නේ තියෙන්නේ. v ට 340යි. ඒතර 340 සමානයි මෙතන 20යි ලැම්ඩා. ඔක්කොම ලියලා තියෙන SI ඒකක වලින්. එහෙනම් ලැම්ඩා කියන්නේ 20ෙන් බෙදන්න. ඒතර බිඳුවට බිඳුවක් කැපෙනවා. මීටර් 17යි. තරංගායමේ මීටර් 17ක් වෙන්න ඕන කියලා තමයි කියන්නේ. අර තරංගයක් මෙහෙම යනදම පුඩු දෙකක් වගේ එන්නේ. ඒ ලොකු දුර මීටර් 17ක් වෙන්න ඕන. මෙතන මතක තියාගන්න අතන සංඛ්‍යාතය අඩු වෙනකොට තරංග ආයාමය වැඩි වෙනවා. අර මේ සමීකරණය බලන්න. v සමාන f ලැම්ඩාගේ මම දරුවන්ට කිව්වනේ තරංගයේ වේගය රඳාපවතින්නේ නැහැ කියලා මේගොල්ලෝ මත. තරංගයේ වේගය 340යි. මේ දීලා තියෙනවානේ. ඒක මාධ්‍ය මත රඳාපවතින එක. දැන් මේ ශ්‍රවණය කරන්න කියලා කියන්නේ ඒකනේ වායුගෝලය හරහා එන ධ්වනිය සම්බන්ධනේ මේ කතා කරන්නේ. ඒතර අපි සාමාන්‍යයෙන් කාමර උෂ්ණත්වය කියන උෂ්ණත්වය තමයි ලියලා තියෙන්නේ. ඒතර ඒක 340. ඒකට මේ දෙකේ අදාළතාවයක් නැහැ. එතකොට අපිට අර අඩුම සංඛ්‍යාතයේ තියෙනට ලොකු තරංගායමයක් එන්න ඕනනේ. ඇයි මේ දෙන්නේ ගුණිතේ නියතයිනේ. අපි ප්‍රස්ථාරයක් ඇන්දේ. දරුවට මතකද මේක? අපි මෙහාට ප්‍රස්ථාරයක් ඇන්දනේ තරංගායාමයේ මෙහාට ලියලා මේ පැත්තට සංඛ්‍යාතය ලියලා. මෙන්න මේක. ඒතර අපි කියවනේ සංඛ්‍යාතය හුඟක් වැඩි වෙනවා නම් සංඛ්‍යාතයේ උඩ යනවා නම් තරංගායාමයේ අඩු වෙනවා. එතකොට තරංගායාමයේ වැඩි වෙනවා නම් සංඛ්‍යාතය අඩු වෙන්න ඕන. අපි අතන අඩුම සංඛ්‍යාතනේ දැන් මේ 20. ඒතර මෙයා අඩු වෙනකොට මෙහෙන් වැඩි වෙනවා. ඒතර ඒකයි මීටර් 17ක් ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් අනිත් එක හොයලා බලමු. එතකොට උපරිම අවස්ථාවේ දීලා තිබුණේ කිලෝහර්ට්ස් 20යි කියලානේ. එකක් 20යි හර්ට්ස් අනිත් එක 20යි කිලෝහර්ට්ස්. එහෙනම් අපිට ලියන්න පුළුවන් උපරිම සංඛ්‍යාතයට v සමාන f ලැම්ඩා ලියුවම ඒතර සංඛ්‍යාතයේ උපරිම නම් තරංගායමයේ අවම වෙනවා. ඒතර මේක 340 එක වෙනස් වෙන්නේ නැහනේ. f කියන්නේ 20යි කිලෝහර්ට්ස් තව 10 3ක් වෙනවා. ඒතර මෙතන එක බිඳුවක් මේකට කැපෙනවා. දෙකෙන් බෙදුනම 17 එනවා. 17 වැඩි කිරීම 10 ඍණ 3ක් වෙනවා. 17 වැඩි කිරීම 10 ඍණ 3යි මීටර. ඒ අවශ්‍ය නම් මේක මිලිමීටර කරන්න පුළුවන්. එහෙනම් මිලිමීටර 17යි. දරුවන්ට හිතා ගන්න පුළුවන් උපරිම සංඛ්‍යාතයට එන්නේ ඊටාම අවම තරංගායම මිලිමීටර 17යි. අතන අවම සංඛ්‍යාතයට එන්නේ මීටර 17යි. ඒක විශාල එකක් එන්නේ. සංඛ්‍යාත පරාසයට අනුව තරංගායාම පරාසය තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. මේක බලන්න විදුලි කැටීමක් සිදු වී තත්පර 2.4කට පසුව අකුණේ හඬ ඇහෙනවලු අපිට. අපි සාමාන්‍ය මේක පොඩි කාලේ දකිටම සාමාන්‍යයෙන් අත්දැකලා තියෙනනේ දරුවෝ. අර අහසේ එළිය විහිදිලා ටික වෙලා ගියාට පස්සේනේ අපිට අකුණ ගහන හඬ ඇහෙන්නේ. දැන් අකුණක් ගහන්නේ ගොඩාක් ඈත නම් ඒ පිපිරීම සිද්ධ වෙන්නේ ගොඩාක් ඈත නම් අපිට ගොඩාක් වෙලා ගින් තමයි ශබ්දය ඇහෙන්නේ. නමුත් එළිය එකවරම පේනවනේ. ඒක නිසා අපි මේ ශබ්දය ඇහෙනකොට මේ කන් දෙක වහගෙන මේ අපිට අකුණ වදීද කියලා බය වුණාට වැඩක් නැහැ. අකුණ වදිනවා නම් එළිය පේනකොටම වැදිලා ඉවරයි අපිට. ඒකයි මේ කියන්නේ බලන්න ආලෝකයේ වේගය 3 වැඩි කිරීම 10ට. ඒතර බිංදු 8ක් තියෙනවා. ඒ තරම් වේගෙන් ආලෝකය එනවා. ශබ්දය එන්නේ නැහැ එච්චර වේගෙන්. දැන් කලින් ගණනේ අපි හදුවේ ශබ්දයේ වේගය 340 කියලානේ මේකෙත් දීලා තියෙන 340නේ. ඒතර ඒක ඉතා කුඩා වේගයක්. ඒක නිසා එළිය දැකලා ටිකක් වෙලා ගිහින් තමයි ශබ්දය ඇහෙන්නේ. ඒකයි මේ කියන්නේ විදුලි කැටීමක් සිදු වී තත්පර 2.4කට පස්සේ අකුණු හඬ ඇහුණලු. අපෙන් අහනවා මේ අකුණ වැදුණු තැනට ඒක පිපුරා ගියපු තැනට පොළවේ ඉඳන් දුර. මම හිතන්නේ ඒකට මේ ආලෝකයේ වේගය අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන 340 කියලා දීලා තියෙනවා ශබ්දේ ගමන් කරන වේගය. ඉතින් තත්පර 2.4ක් ගෙහින් තියෙනවා.
එහෙනම් අපිට ලියන්න තියෙන අර S සමානයි ut කියන සමීකරණය. ඒකෙන් නිකම් එනවනේ අපිට. තර මේ වේගය කියන්නේ ශබ්දය ගමන් කරන වේගයනේ 340යි. අපි මේ දැන් ආලෝකයෙන් නිකුත් වෙලා ආලෝකය අපේ හැට එන වෙලාවක් යනවා කියලා ගන්න නැහැ. ආලෝකය ඉතාම වේගෙන් ගමන් කරනවානේ. ඒකින්ද අපි හිතන්නේ අකුණ ගහනකොටම අපිට ආලෝකය පෙනුණා කියලා. ඒතර ශබ්දය ගමන් කරන්නේ 341 වේගෙන් එන්න ගිහින් තියෙන වෙලාව තත්පර 2.4. ඒතර මෙතන මේ බිඳුව දශ ස්ථානට යනවා. ඒතර 24 වැඩි කරන්න තියෙන්නේ 34යි. 34 වැඩි කිරීම 24. ඒතර 24 4ක් 96යි. 9ක් ඉතුරුයි. 24 3ක් 72යි. 72යි 8යි 80යි 81ක් එනවා. ඔන්න ඔය වගේ එකක් එන්නේ. ඒක නිකන් දීලා තියෙන අර ශබ්දය සහ ආලෝකය ගමන් කරන වේග දෙක අතර වෙනස බලාගෙන දීලා තියෙන අපි දැන් සාමාන්‍යයෙන් දැකලා තියෙන දරුවෝ ඔය ක්‍රිකට් තරගයෙන් බලනවා නම් ක්‍රීඩා පෙට්ටියකට ගිහිල්ලා අපිට පේනවනේ බෝල් එකට බැට් එකෙන් ගහනවා පේනවා. එතකොට ඒක ආලෝකයනේ. ඒ දර්ශනය අපේ හැට එන ආලෝකය. නමුත් ටික වෙලාවක් ගිහිල්ලානේ අර බෝලේ බැට් එකේ වැදුණු හඬ අපිට ඇහෙන්නේ. පොඩි වෙලාවක් ගිහිල්ලා ඇහෙන්නේ. ඒ කියන්නේ ශබ්දේ එන්නේ ටිකක් හිමින්. ඒකයි මේ ගණන දීලා තියෙන්නේ. මෙන්න මේ වගේ පොඩි සමීකරණ ලියන්න. v සමාන f ලැම්ඩා සමීකරණය යොදන්නයි. අර f සමාන 1ට t, t සමාන 2.5ට ඔමෙගා. ඒ වගේ ඒවා යොදාන ප්‍රස්ථාරයත් දිහා බලලා විස්තරය තරංග ආයාම මේ වගේ ඒවා ගණනය කරගන්න. දරුවන්ට පුළුවන් වෙන්න ඕන නම් මම ගණන් කීපයක් හැදුවේ. අපි දැන් තරංගවල හැඳින්වීම තමයි මේ කරේ. ඊට පස්සේ අපිට තියෙනවා තරංගවල ಗುಣ සම්බන්ධයෙන් ඉගෙන ගන්න. ධ්වනි තරංග, තන්තු වල හට ගන්නා තරංග, දඬු වල හට ගන්නා තරංග ඒවා ආදී වශයෙන් අපි පාඩමේ ඉස්සරහට යනකොට අපි ඊළඟ කොටසේ බලමු තරංග වල ගුණ යටතේ මොනවද අපිට හදාරන්න තියෙන්නේ කියලා.